අද මම ඔබ සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ ගිණුම් ක්‍රම සහ මුදල් රෙගුලාසිය යටතේ විවිධ තරඟ විභාගවලදී ඒ වගේම කාර්යක්ෂමතා කඩන විභාගවලදී නිතරම අසන ප්‍රශ්නයක් පිළිබඳව. ඒ ප්‍රශ්නේ තමයි මුදල් රෙගුලාසිය 115 යටතේ ඉකුත් ගෙවීම. එහෙනම් මොකක්ද මේ ඉකුත් ගෙවීම කියලා කියන්නේ? අත වශයෙන්ම ඉකුත් ගෙවීම කියලා කියන්නේ පසුගිය මුදල් වර්ෂයක දරන ලද වියදම් වර්තමාන මුදල් වර්ෂයේදී ගෙවීමේදී අපි මොන වගේ ක්‍රියාමාර්ගද අනුගමනය කළ යුත්තේ කියන එක තමයි මුදල් රෙගුලාසිය 115 සඳහන් කරලා තියෙන්නේ. එහෙනම් අපි බලමු මුදල් රෙගුලාසිය 115 යටතේ මොනවද මුදල් රෙගුලාසිය සංග්‍රහයේ දී ඇති ප්‍රතිපාදනයන් කියලා. මේ ඉකුත් ගෙවීම කියන එක අපි හරියට තේරුම් ගන්න ඕන. ඉකුත් ගෙවීම යන්නේ අදහස් කරන්නේ පහුගිය අවුරුද්දේදී අපිට ගෙවිය යුතු දේවල් මුදල් වර්ෂයක් කියලා කියන්නේ අපි කවුරුත් දන්නවා දැන් ජනවාරි 1 වෙනිදා සිට දෙසැම්බර් 31 දක්වා වන කාල පරිච්ඡේදයට කියනවා රජයේ මුදල් වර්ෂය නැත්නම් ගිණුම් වර්ෂය කියලා. එතකොට මේ රජයේ ගිණුම් වර්ෂයක් තුල අපට ලැබෙන ප්‍රතිපාදන සහ අපට ලැබෙන අක්මුදල් ඉම්ප්‍රෙස්ට් එක නේ අපි දන්නවා අපට ප්‍රතිපාදන ලැබෙන්නේ භාණ්ඩාගාරයේ අයවැය දෙපාර්තමේන්තුව හරහා ඒ වගේම අපට මේ ප්‍රතිපාදන වල තියෙන ප්‍රතිපාදන වියදම් කිරීම සඳහා අවශ්‍ය මුදල් ලැබෙන්නේ භාණ්ඩාගාරයේ භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව හරහා තමයි මුදල් ලැබෙන්නේ මුදල් සල්ලි කාසි හා නෝට්ටු ලැබෙන්නේ අපි ඒවට කියනවා අක්මුදල් ඉම්ප්‍රෙස්ට් එක. ඒතකොට ප්‍රතිපාදන සහ අක්මුදල් පාවිච්චි කළ තමයි අපි වර්ෂයක් වෙනුවෙන් අපේ කාර්යාලීය අවශ්‍යතාවයන් සඳහා හා වෙනත් අවශ්‍යතාවයන් සඳහා වියදම් දරන්නේ නේ. ප්‍රතිපාදන තියෙන්න ඕන, ඒ වගේම වියදම් කරන්න සල්ලි අක්මුදල් තියෙන්නත් ඕන. ඉතින් කිසියම් වර්ෂයක් සඳහා සමහරලාට වෙන් කරපු ප්‍රතිපාදන මදි වෙන්න පුළුවන් සමහර වියදම් අපට අවසානයට පත් කරන්න 12:31ට අපි කවුරුත් දන්නවා ගිණුම් වහනවා කියලා. ගිණුම් ක්ලෝස් කරනවා නැත්නම් accounts close කරනවා කියලා අපිට ඇහිලා තිනවා. දෙසැම්බර් 31 මධ්‍යම රාත්‍රී 12ට අපේ රජයේ ගිණුම් වහනවා කියලා අපිට ඇහෙනවා. accounts close කරනවා. එතකොට එදාට accounts branch එකේ අය ටිකක් රෑ වෙනකම් වැඩ කරනවා. මොකද එදාට accounts close කරනවා. accounts close කරනවා කියන්නේ එදාට ගිණුම් වර්ෂයේ අවසානයටපත් වෙනවා. ගිණුම් අංශයේ අය එදාට ටිකක් රෑ වෙනකම් වැඩ කරනවා. සමහරට රෑ 10 11 වෙනකම් සමහර කාර්යාලවල වැඩ කරනවා. ගිණුම් අංශයේ නිලධාරීන් මේ accounts ටික close කරගන්න. එතකොට accounts ටික close කරා කියලා කියන්නේ ඒ අවුරුද්දේ ගිණුම් වැහෙනවා. එතකොට මේ ගිණුම් වැහෙද්දී ඒ අවුරුද්දේ දරන ලද සියලු වියදම් අපි ගෙවා අවසන් කරන්න ඕන. ඒ අවුරුද්ද තුල දරන ලද සියලු වියදම් අපි ගෙවා අවසන් කරන්න ඕන. හැබැයි වියදම් ගෙවා අවසන් කරන්න අපි සතුව තිබිය යුතු හැකියාවන් දෙකක් තියෙනවා. එකක් තමයි අපිට ප්‍රමාණවත් ප්‍රතිපාදන තියෙන්න ඕන. ඒ ගිණුම් වර්ෂය තුල සිදු කරන ලද වියදම් සඳහා ගෙවීම් කරලා අවසන් කරන්න. ප්‍රතිපාදන තිබුණත් මදි අපිට අක්මුදල් තියෙන්න ඕන. අපේ බැංකු ගිණුමේ සල්ලි තියෙන්නත් ඕන. ඒ ප්‍රතිපාදන උපයෝගී කරගෙන ගෙවීම් කරන්නේ අපිට ජලයට විදුලියට ප්‍රතිපාදන තිබුණා කියලා ගොඩනැගිලි නඩත්තු වලට ප්‍රතිපාදන තිබුණා කියලා ඉන්ධන වලට ප්‍රතිපාදන තිබුණා කියලා අපේ ගිණුමේ සල්ලි නැත්තම් අපිට චෙක්පත් ලියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපිට එනම් ප්‍රතිපාදනක් තියෙන්න ඕන. ඒ වගේම සල්ලි තියෙන්නත් ඕන, අක්මුදල් තියෙන්නත් ඕන. ඉතින් ඔන්න ඔය අවශ්‍යතා දෙකම තෘප්ත වුණොත් තමයි අපිට කිසියම් ගිණුම් වර්ෂයක දරන ලද සියලු වියදම් ගිණුම් වර්ෂය අවසන් වෙන්න කලින් ඒ වියදම් සඳහා ගෙවීම් කළා අවසන් කිරීමට පුළුවන්කම ලැබෙනවා. ඉතින් සමහර විට යම්කිසි වර්ෂයක අපි වියදම් දැරුවත් අපිට ප්‍රතිපාදන නැහැ. ප්‍රතිපාදන මදි. හැබැයි ප්‍රතිපාදන නැතුව වියදම් දරන්න බෑ.
නමුත් සමහර වියදම් තියෙනවා අපිට නොදරා ඉන්න බෑ. දැන් යුටිලිටීස් සඳහා වැය වෙන වියදම්, ඒ කියන්නේ විදුලිය, ජලය, දුරකථන, බදු කුලී සමහරලාට ඒ වගේ දේවල් අපිට ප්‍රතිපාදන නැහැ කියලා වියදම් දරන්න එපා කියලා කියන්න බෑනේ. විදුලිය පාරිභෝජනය කරන්න එපා කියන්න බෑ. ජලය දුරකථන පාරිභෝජනය කරන්න එපා කියලා බෑ. අපිට බදු කුලී ගෙවන්න බැරි වුණොත් බදු කුලී ගෙවන්න ප්‍රතිපාදන නැහැ කියලා අපිට ගොඩනැගිල්ල හිමිකරුට කියන්න බෑනේ. ගොඩනැගිල්ල අයිති කරගන්න කියලා නේ. මේ වගේ දේවල් කරන්න බෑ. අපිට සමහර දේවල් ප්‍රතිපාදන නැති වෙනකොට අපිට අහුර ගන්න පුළුවන් දේවල් තියෙනෝනේ. අපි තුමු අතීකාල වලට ප්‍රතිපාදන නැහැ. දැන් ප්‍රතිපාදන නැත්නම් අපි අතීකාල නොගෙවයි ඉන්නෝනේ. ලිපි ද්‍රව්‍ය වලට ප්‍රතිපාදන නැහැ. දැන් ප්‍රතිපාදන නැත්නම් අපි නොදරා ඉන්නෝනේ. නොදරා ඉන්නවා ඒ වියදම නේ. OT ගෙවන්නේ නැහැ. නොදරා ඉන්නවා. OT කරන්න දෙන්නේ නැහැ. එක්ක OT අඩු කරනවා. එක්ක ලිපි ද්‍රව්‍ය වියදම් අඩු කරනවා නේ. ඒ වගේ දේවල් සමහර දේවල් අපිට පාලනය කරගන්න පුළුවන්කම තියෙන දේවල් තියෙනවා. නමුත් සමහර දේවල් අපිට හිම පාලනය කරන්න බෑ. මොකද ප්‍රතිපාදන නැතුව අපිට වියදම් දරනවා කියලා කියන්නේ ඒක රාජ්‍ය මූල කළමනාකරණේ බොහොම වැරදි කටයුත්තක්. ප්‍රතිපාදන නැතුව වියදම් දරන්න බෑ. ප්‍රතිපාදන නැතුව අපිට එකඟතාවයන් වලට එළඹෙන්න බෑ. ගිවිසුම් වලට එළඹෙන්න බෑ නේ. ගිවිසුම් වලට එළඹෙන්න බෑ. එතකොට අපි ගිණුම් වර්ෂයක් ඇතුලේ දරන ලද වියදම් අපි ගිණුම් වර්ෂය ඇතුළත පියවා දැමිය යුතු වෙනවා. ඉතින් පියවා දැමීම සඳහා මම කලින් කිව්වා වගේ අපිට ප්‍රමාණවත් ප්‍රතිපාදන තියෙන්නත් ඕන, අපිට සල්ලි තියෙන්නත් ඕන, බැංකු ගිණුමේ අක්මුදල් තියෙන්නත් ඕන. ඉතින් සමහරලාට යම්කිසි අවුරුද්දක ප්‍රතිපාදන තියෙනවා, බැංකු ගිණුමේ සල්ලි නැහැ. ඉම්ප්‍රෙස්ට් එක නැහැ. භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවෙන් එවපු සල්ලි ටික මදි. එහෙනම් අපිට ප්‍රතිපාදන තිබුණා කියලා සල්ලි නැත්තම් ඒත් ගෙවන්න විදියක් නැහැ. සල්ලි දීලා ප්‍රතිපාදන තිබුණා කියලා ඒත් ගෙවන්න වෙන්නේ නැහැ. නිසා මේ දෙකම එකිනෙකට සම්බන්ධ වෙන්න ඕන අපිට ගෙවීමක් කිරීම සඳහා. ඒ නිසා ඔය වගේ හේතු නිසා කිසියම් වර්ෂයක් තුල ඔය වගේ හේතු නිසා ප්‍රතිපාදන නැතිවීම හෝ අක්මුදල් නැතිවීම යනාදී හේතු නිසා කිසියම් වර්ෂයක් තුල දරන ලද වියදම් එම වර්ෂය තුලම ගෙවා අවසන් කරන්න බැරි වෙන්න පුළුවන් අපිට. ප්‍රතිපාදන සහ අක්මුදල් නැති නිසා එම වර්ෂයේ දරන ලද වියදම් එම වර්ෂයේ තුලදීම ගෙවා අවසන් කිරීමට නොහැකි වන්නට පුළුවන්. එසේ නොහැකි වුණා කියලා අපට ඒ වියදම් නොදරා මේ වියදම් සඳහා මුදල් නොගෙවා ඉන්න පුළුවන් කමක් නැහැ. අපිට ඒ සඳහා ඊට පසු මුදල් වර්ෂයකදී මුදල් ගෙවන්න සිදු වෙනවා. ඊට පසු මුදල් වර්ෂයේදී අපට මුදල් ගෙවන්න සිදු වෙනවා. සමහර විට යම්කිසි නිලධාරියෙකුගේ අතපසුවීමකින් පහුගිය අවුරුද්දේ දරන ලද යම්කිසි වියදමක් අපිට මුදල් ගෙවන්න බැරි වුණා වෙන්නත් පුළුවන්. කවුරු හරි නිලධාරියෙකුගේ අතපසුවීමකින් සමහරලාට වවුචර් එකක් ඔන්න ෆයිල් එකක් අස්සේ දාගෙන ඉඳලා එයාට මතක නැති වෙනවා මේක පේමන්ට්ස් වලට දාන්න. ඔන්න එයා පස්සේ තමයි දාන්නේ. ගිණුම් වර්ෂයත් අවසන් වුණාට පස්සේ තමයි දාන්නේ. මගේ ෆයිල් එකක් තිබුණා නේද? වවුචර් ෆයිල් එකක් ඒක මට දාන්න බැරි වුණා නේද මේ අවුරුද්ද කියලා. එහෙම වෙන්නත් පුළුවන්. අර මම කියපු කාරණා දෙකට අමතරව නිලධාරියෙක්ගේ නොසැලකිල්ල මතත් එම අවුරුද්ද තුල දරන ලද වියදම් අපිට ඒ අවුරුද්ද තුලම ගෙවන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ඒවට තියෙන විකල්ප ඊට වැඩිය වෙනස්. හදිස්සියාරේ නිලධාරියෙක්ගේ අඩුපාඩුවක් ඇතිව ඔහුගේ අතපසුවීමක් ඇතිව කිසියම් වර්ෂයක දරන ලද වියදමක් ගෙවන්න බැරි වුණොත් ඒ නිලධාරියාට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්නවා වගේම ඒ නිලධාරියාට විරුද්ධව අධිභාර පනවනවා. අධිභාර අපි අධිභාර කියන එක ගිය සතියේ කතා කරා. අධිභාර යම්කිසි වැරද්දක්, වංචාවක්, අක්‍රමිකතාවයක්, අතපසුවීමක් හේතුවෙන් රජයට සිදුවන අලාභ වෙනුවෙන් රජයේ නිලධාරීන් වාරික ක්‍රමයට ඒකට ඒ පාඩුව රජයට ගෙවනවා. ඒ පාඩුව රජයට ගෙවන වාරික ප්‍රමාණයන් ගැන අපි ගිය සතියේ සාකච්ඡා කළා. වාරික 12කින්, වාරික 60කින්, වාරික 60කට වඩා වැඩි ප්‍රමාණයකින් ඒ අනාදී විදියට අපි සාකච්ඡා කළා අධිභාර කරන කාරණා.
ඒ නිසා අදිබාර කරන්න පුළුවන් ඔයාගේ ඉහළ නිලධාරීන්ට නැත්නම් ඔයාගේ ගණන් දීමේ නිලධාරීන්ට ඔබ අතපසු වීමෙන් රජයට යම්කිසි පාඩුවක් කරා කියලා නේ. එතන පාඩුවක් තමයි. පාඩුවක් වෙලා තියෙනවා. අපි කතා කරමු මොකද්ද වෙච්ච පාඩුව කියලා. right. එහෙනම් ওই වගේ හේතු නිසා අපිට කිසියම් මුදල් වර්ෂයක දරන ලද වියදම් අපිට ඒ මුදල් වර්ෂයේදීම ගෙවා අවසන් කරන්න බැරි වෙන්න පුළුවන්. අපි සෑම උත්සාහයක්ම ගත යුතුයි. අපි සෑම උත්සාහයක්ම ගත යුතුයි. එම අවුරුද්දේදී දරන ලද වියදම් එම අවුරුද්ද තුලදීම ගෙවා අවසන් කරන්න. ඒ නිසා අපි දන්නවා ගිණුම් අංශයේ ඉන්න නිලධාරීන් දෙසැම්බර් මාස කිට්ටු වෙනකොට අපි අපේ උපකාර්යාලවලට තියෙනවා නම් අපේ අංශ තියෙනවා නම් ඒ අංශ දැනුවත් කරනවා ඔබේ වවුචර් පත්‍ර මෙන්න මේ දෙසැම්බර් 15ට 20ට කලින් සියලු දේවල් අපිට ගෙනෙත් දෙන්න ඉක්මනට අපේ ගිණුම් අංශයට ලැබීමට සලස්වන්න කියලා අපි ලිඛිතව දැනුම් දෙනවා සමහරලාට ඔයාගේ බ්‍රාන්චස් අතර. ඔයාගේ පහළ කාර්යාල තියෙනවා නම් තව උපකාර්යාල තියෙනවා උපකාර්යාල වලට දැනුම් දෙනවා. ඔබේ වවුචර් පත්‍ර දෙසැම්බර් 15ට කලින් අප වෙත යොමු කරන්න. එතකොට අපි ඒකට සැලසුමක් හදා ගන්නවා මේ ගිණුම් වර්ෂයේ අවසානයත් එක්ක ගිණුම් පියවීමේදී ඒ ගිණුම් පියවීම සඳහා ඒ වර්ෂය තුල දරන ලද සියලු වියදම් අපි දරා අවසන් කිරීම වෙනුවෙන් අපි ඒ වගේ යම්කිසි සංවිධානාත්මක කටයුත්තක් ආයතනය ඇතුලේ කරනවා. අපි අංශ දැනුවත් කරන ඔබේ වවුචර් පත්‍ර ඔබේ සියලු ගමන් වියදම් වවුචර් පත්‍ර මෙන්න මෙදාට කලින් ගිණුම් අංශයට ලැබෙන්න සලස්වන්න. ඔබේ අතීකාල වවුචර් පත්‍ර මෙදාට කලින් වාගේ ගිණුම් අංශයට ලැබීමට සලස්වන්නේ. වාගේ සියලු අත්තිකාරම් ලබා ගැනීම පියවීමට කටයුතු කරන්න. සංවර්ධන අංශයට අපි දැනුම් දෙනවා සංවර්ධන අංශයේ සියලුම ගෙවීම් වවුචර් මෙදිනට කලින් අප වෙත ඉදිරිපත් කරන්න. ඔය වගේ ආයතනයේ ස්වභාවය අනුව අපි තීරණය කරනවා ඒ ආයතනයේ පහළ කොටස් වලට දැනුවත් කරන්න තමන්ගේ වවුචර් පත්‍ර අවුරුද්ද තුල දරන ලද වියදම් වෙනුවෙන් දරන වවුචර් පත්‍ර කඩිනමින් දෙසැම්බර් මාසයේ යම්කිසි දිනයක් යොදලා එදිනට කලින් ගිණුම් අංශයට ලැබෙන්න සලස්වන්න කියලා. ඒ තුල අපි උත්සාහ කරන්නේ ඒ අවුරුද්ද තුල දරන ලද වියදම් ඒ අවුරුද්ද තුලම පියවන්න. දැන් කාට හරි හිතෙන්න පුළුවන් මේ අවුරුද්ද දරන ලද වියදම් ඇයි ඔච්චර කලබලේ අපි මේ අවුරුද්දෙම ගෙවා අවසන් කරන්නේ. අපි පොඩ්ඩක් පාඩුවේ නිවාඩු පාඩුවේ ලබන අවුරුද්දේ ඔක ගමු. ඔයාට කලබලයක් නැහැ. ඔයාගේ ගමන් වියදම ගන්න. ඔයාට කලබලයක් නැහැ ඔයාගේ අතීකාල වවුචර් පත්‍රයට සල්ලි ගන්න. ඔයා කියනවා මට දැන් ඕක ලියන්න වෙලාවක් නැහැ. මම ඕක ඊළඟ අවුරුද්දේ ගන්න. දැන් ඔයාලා එහෙම හිතුවෙන් පස්සේ මොකක්ද දන්නවද වෙන්නේ? එහෙම හිතුවෙන් පස්සේ අපේ මේ අවුරුද්දේ ප්‍රතිපාදන ඉතුරු වෙනවා. මේ අවුරුද්දේ ප්‍රතිපාදන ඉතුරු වෙනවා. ඊළඟ අවුරුද්දේ ප්‍රතිපාදන තමයි ඔයාගේ වවුචර් එක ගෙවීම සඳහා අපට වැය කරන්න වෙන්නේ. ඔයාගේ වවුචරේට ගමන් වියදම් වවුචරේට අතීකාල වවුචරේට ඔයා තියාගෙන හිටපු වවුචර් පත්‍රය මේ අවුරුද්දේ දාන්න නැතුව ලබන අවුරුද්දේ දාපුවාම අපිට කියන්න බෑනේ නෑ ගෙවන්නේ නෑ කියලා කියන්න බෑනේ නේ. ගෙවන්නේ නෑ කියලා කියන්න බෑ. ඔයාගෙන් යම්කිසි දඩයක් හරි ආය කරලා ඒ මුදල අපි ගෙවනවා. හැබැයි මේ මුදල ගෙවද්දී අපි පාවිච්චි කරන්නේ අපි දැන් ඊළඟ අවුරුද්ද 2023 අවුරුද්දනේ. අපේ 2023 කටයුතු සඳහා 2023 OT ගෙවන්න. 2023 ගමන් වියදම් ගෙවන්න පාවිච්චි කරපු ප්‍රතිපාදන භාවිතා කරලා තමයි වාට 2022 දී වා ඉදිරිපත් නොකළ වවුචර් පත්‍රයට අපට මුදල් ගෙවන්න වෙන්නේ. ඒ මොකක්ද ඒතරතු තියෙන හානිය? 2022 අවුරුද්දේ ගමන් වියදම් අතීකාල ප්‍රතිපාදන ඉතුරුත් වුණා. සල්ලිත් තිබුණා. හැබැයි ආ වවුචර් එක ඉදිරිපත් කරේ නැති නිසා අපට ගෙවන්න බැරි වුණා. දැන් ඒ ගෙවන්න බැරි වෙච්ච වවුචර් පත්‍රය අපි මුදල් ගෙවන්නේ 2023 අවුරුද්දේ. දැන් 2023 අවුරුද්දේදී ඒ වවුචරේට ගෙවීම් කරපුවාම 2023 අවුරුද්දේ ප්‍රතිපාදන තමයි වැය වෙන්නේ. ඉතින් 2023 අවුරුද්දේ ගමන් වියදම් ගෙවන්න 2023 වර්ෂයේ අතීකාල ගෙවන්න තියෙන ප්‍රතිපාදන තමයි මේ අඩු වෙන්නේ. ඉතින් අපරාධේ. ඉතින් අපි මේ සුළු ගාණක් නෙමෙයි ලොකු ගාණක් වුණොත් නේ ගොඩනැගිලි නඩත්තු වෙනත් විශාල විදුලි බිල් ජල බිල් ඔය වගේ දෙයක් ඒ අවුරුද්දෙම ගෙවා ගන්න නැතුව මේ අවුරුද්දට මාරු කරා කියන්නේ මේ අවුරුද්දේ ප්‍රතිපාදන තමයි ඇත්තටම අපිට භාවිතා කරන්න සිදු වෙන්නේ
ඒක අපරාධයි. අපි යහපත් මූල්‍ය කළමනාකරණයකදී ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ අවුරුද්දේ සල්ලි නැති වුණා නම් ප්‍රතිපාදන නැති වුණා නම් ඒක ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නයක් නෑ. නමුත් ඒ අවුරුද්දේ ප්‍රතිපාදනක් තියලා සල්ලිත් තියලා ඔයා වවුචර් පත්‍රය වෙලාවට ඉදිරිපත් කරපු නැති නිසා අපිට ඒ වියදම දරන්න උනේ මේ අවුරුද්දේ දරනකොට මේ අවුරුද්දේ ප්‍රතිපාදන තමයි වියදම් වෙන්නේ. මේ අවුරුද්දට කරන්න තියෙන වැඩ කරන්න අපිට සල්ලි මදි වෙනවා. ඒ ගිය අවුරුද්දේ දේවලුත් අපි මේ අවුරුද්ද තමයි ගෙවන්නේ. ඒ නිසා අපි හැමෝම උත්සාහ කරන්න ඕන මේව දන්න ළමයි ඇති. අපි හැමෝම උත්සාහ කරන්න ඕන අපි අවුරුද්ද තුල දරන ලද වියදම් ඒ අවුරුද්ද තුලම ගෙවීම් කටයුතු කළා අවසානයටපත් කරන්න. එතකොට ඒ අවුරුද්දේ ප්‍රතිපාදන තමයි අපිට භාවිතයට ගැනෙන්නේ. ඊළඟ අවුරුද්දේ ප්‍රතිපාදන ඒකට භාවිතයට ගැනෙන්නේ නැහැ. ඉතින් කෙසේ වෙතත් යම් යම් ප්‍රායෝගික ප්‍රශ්න නිසා ප්‍රායෝගික ප්‍රශ්නක් තියෙනවා. උදාහරණයක් විදිහට ප්‍රායෝගික ප්‍රශ්න කීපයක් තියෙනවා. එකක් තමයි ජල බිල්, විදුලි බිල්, දුරකථන බිල් වගේ ඒවා දෙසැම්බර් මාසේ ගිය අවුරුද්දේ නැත්නම් 2022 දෙසැම්බර් මාසේ බිල් එන්නේ 2023 ජනවාරි මාසේ. 2023 ජනවාරි මාසේ. ඉතින් අනිවාර්යයෙන්ම බිල්පත් වෙන්නේ නැතුව අපිට ගෙවීම් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා නම් අපිට ජලය, විදුලිය, දුරකථන වගේ දේවල් අපිට ගෙවන්න වෙන්නේ ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ ඒවා මේ අවුරුද්දේ තමයි ගෙවන්න වෙන්නේ. මේ අවුරුද්දේ. නැත්නම් මේ අවුරුද්දේ දෙසැම්බර් මාසේ ඒවා 2023 අවුරුද්දේ තමයි අපිට විදුලිය, ජලය, දුරකථනය වගේ දේවල් ගෙවන්න වෙන්නේ. මොකද මේ වියදමේ ස්වභාවයේ බිල් පත්‍රය එන්නෙම ඊළඟ මාසේ. වියදම දැරුවට පස්සේ තමයි එන්නේ. හැබැයි සමහර ආයතන මේවට ප්‍රායෝගිකව යම් විසඳුම් යෝජනා සකස් කරගෙන තියෙනවා. විශේෂයෙන් දුරකථන බිල් සම්බන්ධයෙන් අපිට එහෙම කරන්න බැරි වුණාට විදුලිය සහ ජලය සම්බන්ධයෙන් අපිට පුළුවන් මේ වගේ ක්‍රියාපිළිවෙතක් අනුගමනය කරන්න. දැන් අපි කියනවා අපි විශේෂයෙන් දැනුම් දෙනවා මනු කියවන්නට නේ. ඇවිල්ලානේ විදුලි බිලයි ජල බිලයි ලියලා දෙන්නේ. අපි විදුලි බල මණ්ඩලය සහ ජල මණ්ඩලයට ජල සම්පාදන මණ්ඩලයට කිව්වොත් ඔයාලා ඇවිල්ලා අපිට 25 26 වගේ දිනවලදී අපේ මීටර එක රීඩ් කරලා අපිට බිල් එකක් දීලා යන්නකෝ. එතකොට අපිට මේ අවුරුද්දේ දවස් 26කට නැත්නම් දෙසැම්බර් මාසේ දවස් 26කට බිල් පත්‍රයක් ජෙනරේට් කරනවා. අන්න ඒ බිල් පත්‍රය මේ අවුරුද්දේම ගෙවලා අවසන් කරතයි. එහෙනම් මේ අවුරුද්දේ තව දවස් 4-5ක වියදම විතරයි ඊළඟ අවුරුද්දට යන්නේ. ඒකට ඊළඟ අවුරුද්දේ ප්‍රතිපාදන අපි පාවිච්චි කරන්නේ කුඩා ප්‍රමාණයක්. අපි එහෙම විකල්ප යෝජනා ක්‍රමයක් අනුගමනය කරේ නැත්නම් දෙසැම්බර් මාසයේම විදුලි බිල, ජල බිල සම්පූර්ණයෙන්ම යන්නේ 2023 ප්‍රතිපාදන භාවිතා කළ තමයි අපිට ගෙවන්න සිදු වෙන්නේ. ඉතින් අර වගේ දේවල් අපිට අනුගමනය කරන්න පුළුවන් විදුලි බිල, ජල බිල සම්බන්ධයෙන් සමහරලාට ඉන්ධන බිල් පත්‍ර සම්බන්ධයෙන් ඉන්ධන බිල් පත්‍ර. එතකොට සෙඩ් වලින්, පෙට්‍රල් සෙඩ් වලින් ඉන්ධන බිල් පත්‍ර අපිට යොමු කරන්නේ අවුරුද්ද මේ මාසෙ ඉවර වෙලා තමයි ඊළඟ මාසෙ තමයි එවන්නේ. දෙසැම්බර් මාසෙ ඉන්ධන බිල් ටික එවන්නේ දෙසැම්බර් මාසෙ ඉවර වුණාම ජනවාරි මාසෙ. ඉතින් දෙසැම්බර් මාසෙම දරන ලද ඉන්ධන වියදම් ටිකට අපිට මුදල් ගෙවන්න වෙන්නේ ඊළඟ අවුරුද්දේදී තමයි. ඊළඟ අවුරුද්දේදී දරනවා කියලා කියන්නේ ඊළඟ අවුරුද්දේ ප්‍රතිපාදන තමයි අපිට වැය වෙන්නේ ඒ සඳහා. ඉතින් අපරාධයි. අපිට එන ඉන්ධන පිරවුම් මල් වලටත් කියන්න පුළුවන් ඔයාලා දෙසැම්බර් 31 වෙනකම් ඉන්න එපා. දෙසැම්බර් 25 වෙනකම් තියෙන බිල් ටික අපිට එවන්න. ඉක්මනින්. දෙසැම්බර් 25 වෙනකම් තියෙන බිල් ටික අපිට එවන්න. ඉතුරු බිල් ටික අපිට පස්සේ එවන්න. ඒක දෙසැම්බර් 25 දක්වා තියෙන බිල් ටික ආපුවාන් පස්සේ අපිට මේ අවුරුද්දේ ප්‍රතිපාදනක් තියෙනවා නම් මේ අවුරුද්දේ ඉම්ප්‍රෙස්ට් එකක් තියෙනවා නම් රයිට්. එතකොට අපිට මේ අවුරුද්දේ ප්‍රතිපාදනය මේ අවුරුද්දේ සල්ලි භාවිතා කරලා අපිට ගෙවීම් කරන්න පුළුවන්. ඒක ලබන අවුරුද්දේ ප්‍රතිපාදන වලට අහිතකර බලපෑමක් ඇති වෙන්නේ නැහැ. ලබන අවුරුද්දේ වියදම් දරන්න මේ ප්‍රතිපාදන ටික ඉතුරු කරගන්න පුළුවන්. එහෙනම් අපි මේ විදිහට සැලැස්මක් සකස් කරගන්න ඕන. කිසියම් වර්ෂයකදී දරන ලද වියදම් එම වර්ෂය තුලදීම ගෙවා අවසන් කිරීම සඳහා අපි යම්කිසි සැලැස්මක් ගිණුම් අංශයේ ගණකාධිකාරිවරයා ඒ සැලැස්ම සකස් කරනවා. කොහොමද මේක කරන්න කියලා. ඉතින් අපිට සල්ලි නැත්තම් අපිට ප්‍රතිපාදන නැත්තම් අපිට ඒ තරම් අපි මේව පස්සේ දුවන්නේ නැහැ. අපි දන්නවා හොඳ ආකාරව ප්‍රතිපාදනත් නැහැ මේ අවුරුද්දේ. සල්ලිත් නැහැ. ඒ නිසා ඉතින් කලබල කරලා ජල බිල්, දුරකථන බිල්, ඉන්ධන බිල් ගෙන්නා ගැනීමේ
තේරුමක් නැහැ. නමුත් අපිට හිතෙනවා නම් අපිට ප්‍රතිපාදන තියෙනවා, අපිට සල්ලිත් තියෙනවා කියලා අපි හැම වියදමක්ම ඒ අවුරුද්ද දරන ලද හැම වියදමක්ම ඒ අවුරුද්ද තුල ගෙවා අවසන් කරන්න තමයි අපි උත්සාහ කරන්නේ. right? එහෙනම් ඒක තමයි સિદ્ધාන්තය. කිසියම් මුදල් වර්ෂයක් තුළ දරන ලද සියලු වියදම් එම මුදල් වර්ෂය තුලදීම ගෙවා අවසන් කළ යුතුයි. නමුත් ප්‍රායෝගික කාරණා නිසා එම වර්ෂයේ දරන ලද වියදම් එම වර්ෂය තුලදීම ගෙවා අවසන් කරන්න බැරි වෙන්න පුළුවන්. එක්ක ප්‍රතිපාදන නැහැ, එක්ක අක්මුදල් නැහැ. ඔය මොනවා හරි හේතු නිසා. right? ඒකට එවැනි වියදම් ඊට පස්සේ එළඹෙන මුදල් වර්ෂය තුලදී අපි ගෙවිය යුතුයි. මුදල් රෙගුලාසියේ කියනවා ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසයේදී දරන ලද වියදම් ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසයේදී දරන ලද වියදම් මේ අවුරුද්දේදී අලුත් අවුරුද්දේදී කාගේවත් අනුමැතියක් ලබා ගැනීමකින් තොරව වගේ ගණන් දීමේ නිලධාරියාගේ අනුමැතියකින් තොරව වගේ ආයතනයේ සදා ප්‍රතිපාදන වෙන් වෙලා තියෙන්නේ ගණන් දීමේ නිලධාරියට දෙපාර්තමේන්තු ප්‍රධානියාට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයක නම් දිසාපතිවරයාට ශ්‍රී ලංකා පොලිසිය නම් පොලිස්පතිවරයාට තමයි බජට් එකෙන් ප්‍රතිපාදන වෙන් වෙලා තියෙන්නේ. ඒ නිසා ඔයාට ගණන් දීමේ නිලධාරියාගෙන් විශේෂ අවසරයක් ලබා ගත යුතු නැහැ. ගිය අවුරුද්ද දෙසැම්බර් මාසයේ දරන ලද වියදම් සඳහා මුදල් මේ අවුරුද්දේ ගෙවද්දී අපි විශේෂ අවසරයක් ලබා ගත යුතු නැහැ. අපිට ගෙවන්න පුළුවන්. හැබැයි අපි ඒක ගෙවන්න ඕන මාර්තු මාසයේ 31ට කලින්. මාර්තු මාසයේ අවසාන වීමට කලින් කිව්වත් හරි. උතන මට පොඩි printing mistake එකක් ඇති මාර්තු 30 කියලා වැදිලා ඇත්තේ. එතන මාර්තු 31 වෙන්න ඕන. මාර්තු 31ට කලින් නැත්තම් මාර්තු මාස අවසන් වෙන්න කලින් ගෙවල ඉවර කරන්න ඕන. ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසයේ දරන ලද වියදම් අපිට ගිය අවුරුද්දේ ගෙවා අවසන් කරන්න බැරි වුණා. මොකක් හරි හේතුවක්. එක්ක අත්මුදල් නැහැ, එක්ක ප්‍රතිපාදන නැහැ. right? එහෙම වියදම් ඊට පසුව එළවෙන මුදල් වර්ෂයේ ගෙවා අවසන් කරන්න පුළුවන් මාර්තු මාසයේ අවසන් වෙන්න කලින්. කිසිදු විශේෂ අවසරයක් නැතු. ඔයාගේ ගණන් දීමේ නිලධාරියාගේ විශේෂ අවසරයක් අවශ්‍ය වන්නේ නැත. හැබැයි දෙසැම්බර් මාසෙට කලින් තියෙන වවුචර් පත්‍ර. ඒ කියන්නේ නොවැම්බර් 30ට කලින්. හරිද? දෙසැම්බර් මාසයේ වනේ කිසිදු අවසරයක් නැතුව ගෙවන්න පුළුවන් කිව්වේ. එතකොට නොවැම්බර් 30ට කලින්, ඒ කියන්නේ නොවැම්බර් මාසෙත් නැයිති. නොවැම්බර් 30ට කලින් කිව්වහම නොවැම්බර් මාසේ සහ යනාදී විදියට ඔක්තෝබර් යනාදී විදියට ජනවාරි මාසේ දක්වාම ඒ අවුරුද්දේ. හරිද? දෙසැම්බර් හැරුණකොට නොවැම්බර් මාසේ ඉඳන් නොවැම්බර් මාසෙත් එක්කම උඩහට තියෙන නේ ජනවාරි දක්වා යන්න තියෙන වවුචර් පත්‍ර වලට අපට මුදල් ගෙවන්නත් සමහරලාට ප්‍රතිපාදන නැති වෙන්න පුළුවන්, සල්ලි නැති වෙන්න පුළුවන්. අපි ඉස්සෙල්ලා කතා කරේ දෙසැම්බර් මාසේ ගැන. එහෙම නෙමෙයි දැන් අපේ රටේ තියෙන මුදල් අර්බුදයත් එක්ක මං හිතන්නේ මාස 4-5ක අවුට්ස්ටෑන්ඩින් බිල් තියෙනවා අපිට ගෙවන්න. අපි දැන් මේ ඉන්නේ ජුනි මාසේ. අපි සමහර ගෙවීම් කරන්නේ ජනවාරි මාසේ දරපු ඒවා තමයි මේ ජුනි මාසේ. ඒ තරම් මූල්‍ය අර්බුදයක ඉන්නවා. ඒ නිසා නොවැම්බර් මාසේ හෝ නොවැම්බර් 30ට කලින්. ඒතකොට නොවැම්බර් 30ට කලින් කියනවා නොවැම්බර් 1 වෙනිදා ඉඳන්ම. නොවැම්බර් 30ට කලින් දරන ලද වියදම් දැරීම සඳහා මේ අවුරුද්ද ප්‍රතිපාදන භාවිතා කළා. අලුත් අවුරුද්ද ප්‍රතිපාදන භාවිතා කළා ගෙවීම් කරන්න නම් ඔයාගේ ගණන් දීමේ නිලධාරියාගේ අවසරය ලැබිය යුතුයි. ගණන් දීමේ නිලධාරියාගේ දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ අවසරය ලැබිය යුතුයි. නොවැම්බර් 30ට කලින් තියෙන ගෙවීම් වවුචර් සඳහා මේ අවුරුද්දේ ප්‍රතිපාදන භාවිතා කළ ගෙවීම් කරන්න නම්
ඔයාගේ ගණන් දීමේ නිලධාරියාගේ අනුමැතිය තියෙන්න ඕන. අනුමැතිය ලබා ගත යුතු වෙනවා. අපි යන්නේ අනුමැතිය ලබා ගන්න එකට කියනවා මුදල් රෙගුලාසි 115 යටතේ කටයුතු කරනවා කියලා. දැන් ඔයාගේ ගමන් වියදම් වවුචර් පත්‍රයක්. ඔයාගේ ගමන් වියදම් වවුචර් පත්‍රයක්. ඔයාගේ දෙසැම්බර් ගමන් වියදම් වවුචර් පත්‍රය දැම්මේ නැහැ. එක්ක අමතක වුණා. සමහරට ඔයාට ඒ දවස්වල වැඩ වැඩි අවුරුද්ද අන්තිමත් එක්ක ඔයා හිතුවා ජනවාරි මාසේ දාමු කියලා. එක පැත්තකින් ගිණුම් මාසේ පැත්ත ගිහිල්ලා බැලුවා ප්‍රතිපාදනත් නැහැ. නිසා ඔයත් උනන්දුවක් වුන්නේ නැහැ මේකට වවුචර් එක දාන්න. උනන්දුවක් වුන්නේ නැහැ. ඒතර ඔයාගේ දෙසැම්බර් ගමන් වියදම ඔයා දානවා ජනවාරි මාසේ. හරි පෙබරවාරි මාසේ හරි මොකක් හරි දාන්න. එතකොට මේ ගමන් වියදම් වවුචර් පත්‍රයට මුදල් ගෙවන්න පුළුවන් මාර්තු 31 වෙනිදා දක්වා කාගේවත් විශේෂ අවසරයක් ගන්න ඕනේ නැහැ. වවුචර් එක දැම්මා ප්‍රමාද දඩාය කිරීම ඒවා සුදුසු පරිදි අය වෙනවා. ඔයා වවුචර් පත්‍රය ගිණුම් මංසයට බාර දීපු දවස ගණනය කළා තමයි ප්‍රමාද දඩාය කරන්නේ. එතකොට අපි ප්‍රමාද දඩාය කරන්නේ කොහොමද? ගමනක් ගිහිල්ලා අවසන් කළ දිනයේ සිට දින 30ක් ඇතුළත තමන්ගේ ගමන් වියදම් වවුචර් පත්‍රය ගෙවීම් කටයුතු සඳහා ඉදිරිපත් විය යුතුයි. ඒක තමයි නීතිය. අවසාන ගමන ගියපු දවසේ සිට දින 30ක් ඇතුළත ඔබ ගමන් වියදම් වවුචර් පත්‍රය ගිණුම් අංශයට ඉදිරිපත් කළොත් ඔයාගෙට දඩ කැපිල්ලක් නැහැ. දඩ නැහැ. උදාහරණයක් විදියට ඔයා දෙසැම්බර් මාසේ අවසාන ගමන ගියේ මේ අවසාන ගමන කිව්වහම බය වෙන්න එපා. මේ මැරෙන්න යන ගමනක් නෙමෙයි. අන්තිම ගමන නේ. අන්තිම වාගේ රාජකාරී ගමන ගියේ දෙසැම්බර් මාස 26 වෙනිදා. සත් තමන්ගේ නම් අන්තිම රාජකාරී ගමන ගියේ දෙසැම්බර් මාස 26 නම් තමන්ගේ ගමන් වියදම් වවුචර් පත්‍රය ඉදිරිපත් කළ යුතු වෙනවා ජනවාරි මාස 26ට කලින්. ජනවාරි මාස 26 ඉක්ම ගියොත් ඔයාගෙන් දඩ කපනවා 3%. නේ? දඩ කපනවා 3%. ඒ වගේ තවත් කාලෙට යන 10%, 30% යන ආදී විදියට එක විදියට දඩ අය කරනවා. ඔයාගේ ගමන් වියදම් වවුචර් පත්‍රයෙන් ඔයාට ගෙවන මුදල අඩු වෙනවා දඩ කපුවෙන් පස්සේ. ඒවා මම හිතන්නේ ආයතන සංග්‍රහය උගන්වනකොට අපේ සිසිර සර් උගන්වාවි ගමන් වියදම් සංයුක්ත දීමනා ගැන උගන්වද්දී. හරිද? right. එහෙනම් අපි කියාගෙන ආවේ ඔයාගේ දෙසැම්බර් මාසේ ගමන් වියදම ගණන් දීමේ නිලධාරියකින් අහන්න ඕනේ නැහැ. අපිට අලුත් අවුරුද්දේ ප්‍රතිපාදන පාවිච්චි කළා මාර්තු මාසේ 31කට කලින් ගෙවා අවසන් කරන්න පුළුවන්. හැබැයි ඔයා දාන ඔයාගේ ගමන් වියදම් වවුචර් එක නොවැම්බර් මාසේ ගමන් වියදමක් දානවා දැන් අලුත් අවුරුද්දට. හැබැයි ඒකට මුදල් ගෙවන්න බෑ. ගණන් දීමේ නිලධාරියාගේ විශේෂ අවසරයක් නැතිව. ඒකට ගණන් දීමේ නිලධාරියාගේ විශේෂ අවසරයක් අවශ්‍යයි. මුදල් රෙගුලාසි 115 යටතේ. නැත්නම් මේ ගණන් දීමේ නිලධාරියාගේ විශේෂ අවසරය තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ එතන පාලනයක් තියාගෙන නැත්නම් මිනිස්සු නැත්නම් නිලධාරීන් මේ වවුචර් පත්‍ර කලට වේලාවට ගෙවීම් කටයුතු සඳහා ඉදිරිපත් කරන්න උත්සාහ කරන්නේ උනන්දුවක් නැහැ. මට කවද දැම්මත් ඕක ගත හැකියි කියලා හිතාගෙන ඉන්නේ. එතකොට අපේ ඒ මුදල් වර්ෂය තුල අපි වෙන් කරපු ප්‍රතිපාදන අක්මුදල් නිරපරාධේ නාස්ති වෙනවා. ඒ නිසා ගණන් දීමේ නිලධාරීගේ අනුමැතිය ඇතිව ඔහුට අනුමැතිය නොදීන්නත් පුළුවන් ඕන. ඒ අනුමැතිය ඇතිව තමයි නොවැම්බර් මාසේ 30ට කලින් තියෙන වවුචර් පත්‍ර සඳහා ගෙවීම් කිරීමට අනුමැතිය අපි ලබා ගන්න ඕන. ඒ කියන්නේ ගණන් දීමේ නිලධාරියකින් අහන්න ඕන මේවා ගෙවන්නද කියලා. ඔහුට ඒ බව දන්නවා යවල ඔහුගේ අනුමැතිය ලබාගෙන තමයි අපි නොවැම්බර් 30ට කලින් තිබිච්ච සියලුම වවුචර් පත්‍ර සඳහා ගෙවීම් කරන්නේ. සාමාන්‍යයෙන් ආයතනයක ප්‍රායෝගිකව සිදුවෙන කාරණය තමයි පොදුවේ ගණන් දීමේ නිලධාරී එක වවුචර් පත්‍රයට අවසරය දෙනවා වෙනුවට ගණන් දීමේ නිලධාරී පොදුවේ ලියුමක් සකස් කරලා අපේ ආයතනයට එවනවා. පහුගිය අවුරුද්දේදී ප්‍රතිපාදන සහ අත්මුදල් නොමැති වීම නිසා ගෙවීමට නොහැකි වෙච්ච සියලු ගෙවීම් මේ අවුරුද්දේ මාර්තු 31කට කලින් ගෙවා අවසන් කිරීමට අවසර දෙනවා කියලා. ඒක තනි වවුචර් පත්‍රයට අවසර
ඉල්ලීමක් අපි කරේ නැහැ. හරිද? එයා පොදුවේ ලියුමක් එවනවා. ඒක හැම දෙපාර්තමේන්තුවෙම වෙන්නේ නැති වෙන්නත් පුළුවන්. මම අපි වැඩ කරන දෙපාර්තමේන්තුවේ අපිට පොලිස්පතිතුමා හැම අවුරුද්දෙම ලියුමක් එවනවා. පහුගිය අවුරුද්දේ මුදල් අක්මුදල් සහ ප්‍රතිපාදන නැතිවීම නිසා ගෙවීමට නොහැකි වෙච්ච වවුචර් පත් මේ අවුරුද්දේ ප්‍රතිපාදන භාවිතා කළා මාරු 31කට කලින් ගෙවා අවසන් කරන්න කියලා එහෙම පොදු ලියුමක් එනවා. නමුත් එහෙම හැම දෙපාර්තමේන්තුවෙම එන්නේ නැති බවත් මම දන්නවා. හරිද? කොහොම වුණත් ඒ පොදු ලියුමෙන් උනත් අපිට ඒ සම්බන්ධයෙන් අවසරය තමයි දීලා තියෙන්නේ මේක ගෙවීම කරන්න. ඒකට දෙසැම්බර් මාසේ දරපු වියදම් ගෙවන්න ඒ වගේ අවසරයක් ඕනෙම නැහැ. ඒ වගේ අවසරයක් අවශ්‍යම නැහැ. දෙසැම්බර් මාසෙට කලින් නොවැම්බර් 30ට කලින් ඒ මුදල් වර්ෂය තුල දරන ලද වියදම් දරන්න තමයි මේ ගණන් දීමේ නිලධාරියාගේ අවසරය ඕන. ඒ අවසරය මත අපිට පුළුවන් මාර්තු 31 අවසන් වෙන්න කලින් ඒ නොවැම්බර් 30ට කලින් දරන ලද වියදනුත් ගෙවා අවසන් කරන්න. අවසන් කරන්න පුළුවන්. හරිද? ඊට පස්සේ සමහර ගෙවීම් තියෙනවා ඊටත් පූර්ව වර්ෂවල ගෙවීම් කරන්න. උදාහරණයක් විදිහට අපි ඉන්නේ මේ 2022 අවුරුද්දේදී 2022 ගෙවන්න බැරි වෙච්ච ඒවා 2023 මාර්තු 31කට කලින් ගෙව අවසන් කරන්න පුළුවන්. 2022 දෙසැම්බර් ඒව නම් කිසි ප්‍රශ්නයක් නැහැ. නොවැම්බර් 30ට කලින් ඒවා ගණන් දීමේ නිලධාරියාගේ අනුමැතිය ඇතිව මාර්තු 31කට කලින් ගෙව අවසන් කරන්න පුළුවන්. හරිද? සමහර වවුචර් පත් තියෙනවා 2022 නෙමෙයි 2021 වවුචරුත් තියෙනවා. 2021 ඒවා. සමහර දේවල් එහෙම තියෙන්න පුළුවන්. 2021 අවුරුද්දෙත් වවුචර් පත්‍ර ඉදිරිපත් වෙනවා 2023ට 2022 ආවෙත් නැහැ 23ට එන්නේ 2023ට එහෙම වෙන්න පුළුවන් සමහරලාට මේ කොන්ත්‍රාත් ගෙවීම සම්බන්ධ සමහර ප්‍රශ්න තිබිච්ච ගොනුවල නේ කොන්ත්‍රාත් ගෙවීම භාණ්ඩ සැපීම වගේ දේවල් වල සමහර ගොනුවල ප්‍රශ්න තිබුණා ඒ ප්‍රශ්න විසඳිලා එනකොට සෑහෙන කාලයක් ගිහිල්ලා සෑහෙන කාලයක්. ඒකට සමහරලාට 2021 අවුරුද්දේදී දරපු වියදම් ගත්තු බඩු වලට අපිට මුදල් ගෙවන්න ඉන්නේ 2023 අවුරුද්දේදී. පූර්ව මුදල් වර්ෂයේ පූර්ව මුදල් වර්ෂයටත් කලින් මුදල් වර්ෂවලදී දරන ලද වියදම් ඉදිරි මුදල් වර්ෂය තුලදී ගෙවන්න සිදු වෙන්න පුළුවන්. අන්න එවැනි ගෙවීම් කිරීම සඳහා අවසරය ලබා ගත යුතු වෙනවා ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා වෙතින්. එවැනි වියදම් සඳහා මුදල් ගෙවන්න අපි අනුමැතිය ලබා ගත යුත්තේ ගණන් දීමේ නිලධාරියා වෙතින් නොවේ. ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා වෙතින්. පූර්ව මුදල් වර්ෂ වලදී පූර්ව මුදල් වර්ෂ කියලා අදහස් කරන්නේ නොවැම්බර් 30ට කලින් තිබිච්ච ගිණුම් වර්ෂයේ වවුචර් නෙමෙයි. ඊටත් පෙර මුදල් වර්ෂවල දරන ලද වියදම් වෙනුවෙන් මුදල් ගෙවීම සඳහා අවසරය ලබා ගත යුතුයි ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා වෙතින්. මේ කියන්නේ චීෆ් ඇකවුන්ටන්ට් ඔෆිසර්ගෙන් අනුමැතිය ලබා ගත යුතුයි. ඔන්න ওই කාරණා තමයි මේ මුදල් රෙගුලාසි 115 ඉක්ුත් ගෙවීම් කියන එකෙන් අදහස් කරන්නේ. ඒ නිසා මම හිතන්නේ ඉක්ුත් ගෙවීම් කියන එක පැහැදිලි ඇති. මොකක්ද අපිට තියෙන නීතිය පහුගිය මුදල් වර්ෂවලදී දරන ලද වියදම් මේ මුදල් වර්ෂය තුලදී අපි ගෙවීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙත මොකක්ද? පහුගිය දෙසැම්බර් මාසේ දරපු ඒවා කිසි ප්‍රශ්නයක් නැතුව ගෙව අවසන් කරන්න පුළුවන් මාර්තු 30ට කලින්. පසුගිය නොවැම්බර් 30ට කලින් දරන වියදම් ගණන් දීමේ නිලධාරියාගේ අවසරය මත මාර්තු 31ට කලින් ගෙව අවසන් කරන්න පුළුවන්. පහුගිය අවුරුද්දටත් කලින් මුදල් වර්ෂවලදී දරන ලද වියදම් ප්‍රධාන ගණන් දීමේ නිලධාරියාගේ අවසරය මත මාර්තු 31ට කලින් ගෙවා අවසන් කරන්න පුළුවන්. ඒක තමයි තියෙන නීතිය. එතකොට මුදල් රෙගුලාසි 115 යටතේ තියෙන ඉක්ුත් ගෙවීම් සම්බන්ධ කාරණා ටික තමයි මම ඔයාලට කිව්වේ. ඔයා සෑම විටම උත්සාහ කළ යුතුයි ඒ අවුරුද්දේ දරන ලද වියදම් ඒ අවුරුද්දේම ගෙවීම් කරන්න නැත්නම් ඇත්තටම ප්‍රතිපාදන අපරාධ යන බව ඔයා තේරුම් ගන්න ඕනේ. හරිද?
මම හිතන්නේ නම් අවබෝධ වෙන්නේ නැති කියලා මුදල් රෙගුලාසි 115.